නවතම වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. දෙවන පෑතිස් රජ දවස දඹදිව රජකම් කළ ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම ප්‍රචාරක කටයුත්තක ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට සම්බුද්ධ ශාසනය මහා මහින්ද මහරහතන් වහන්සේ විසින් ගෙන එනු ලැබුවා. ඒ උතුම් පින්වන්ත අවස්ථාව සිදු වුණු දවස අපි පොසොන් පුර පසළොස්වක දවස විදිහට අනුස්මරණය කරනවා. මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවසේදී අමාවැස්ස පෝදා සජීව විකාශය අප අද දවසේදී රැගෙන එන්නේ ඓතිහාසික අනුරාධපුර විජයශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියස සිටයි. ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ ආශිර්වාදයත් එක්ක උන්වහන්සේගේ පිහිට ඇල්ම බැල්ම රැකවරණයත් එක්ක මේ අනුහස් ඇති පින්බිමේ සිට මේ දැන් සූදානම් වෙන්නේ තවත් සුමధుර සද්ධර්ම දේශනයකට සවන් දෙන්නට. ලෝකවාසී බෞද්ධ ජනතාව ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව මේ වන විට COVID-19 වසංගත තත්වයෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ විදිහට කොහෙවත් යන්න බැරුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා වෙන විදිහට නිවසට වෙලා ඉන්න ඔබට අස්වැසිල්ලක් වෙන්නට සියලුම බෞද්ධ ආගමික කටයුතු නිවසේ සිට සිදු කරන්නට හැකියාව ලැබෙන විදිහටයි සියත අමාවැස්ස වැඩසටහන් මාලාව අපි පෙළගස්වා තිබෙන්නේ. පින්වන්ත මාධ්‍ය කලාවක පෙරගමන්කරුවන් විදිහට සියත ආයතනය සීත රූප වාහිනිය විදිහට අපි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දවසේ පුරාවටම ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියස සිට පවත්වන්නට යෙදෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ ඊටමත් සුමුදුරු ධර්ම දේශනාවකට සවන් දෙන්න. ඒ සඳහා අපි ඊටමත් ගෞරවයෙන් ආරාධනා කර මේ ස්ථානයේ වැඩම කර සිටින රාජකීය පඬිතු ශාස්ත්‍රපති සද්ධර්මකී ශ්‍රී වජිරඥාන කිරිකල්වැවේ ඥානාලෝකාභිදාන නායක හාමුදුරන් වහන්සේ අපි ඊටමත් নমස්කාර පූර්වකව පාදාභිවන්දනින් යුක්තව ආරාධනා කර සිටිනවා දෙපා නැමද මේ අවස්ථාවේදී ඒ ලෝතුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් මේ මොහොතේදී දේශනා කරන හැටියට අපි සාදුකාරදී ආරාධනා කරමු උන්වහන්සේට. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ ඨානානි අබින්හම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යේනවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ඛතමානි පංච ජරා ධම්මෝම්හි ජරං අනතිතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යේනවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතිතෝති අබින්හම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යේනවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා මරණ ධම්මෝම්හි මරණං අනතිතෝති අබින්හං පච්ච වෙක්කිතබ්බං
ඉත්තියේනවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බම් ඉත්තියේනවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධෝ කම්මි පටිසරණෝ අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්තියේනවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවාති. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී සදැහැති පින්වතුනි, අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධම්ම ජෝතික දජ ආචාර්ය අවසරයි පල්ලේගම සිරිනිවාසාභිධාන අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගෞරවාර්හ මහා සංඝරත්නයන් අවසරයි. සියත මාධ්‍ය ජාලාව ඔස්සේ අද උදෑසන පටන් සම්බුද්ධ පූජා, කිරියාහාර පූජා, සද්ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා මේ ආදී විවිධ ආගමික කටයුතු සම්භාරයක් මේ උතුම් වූ පිම්බිමේ සිට සිද්ධ කරලා තවත් උතුම් පුණ්‍ය කටයුත්තක් සඳහා ලෝකවාසී ලංකාවාසී ඔබ මෙන්ම අපි හැමදෙනාම සූදානම් වෙන මොහොත. මං හිතන්නේ රසික මහත්තයෝ වෙනදා මේ පිම්බිම එකම එක හිස් ගොඩක්. ධර්මදේශනාව සිද්ධ කිරීමට පවා අපට මහ නොහැකියාවක් වෙනද තියෙන්නේ. මේ කොවිඩ්-19 වසංගතය නිසා මං හිතන්නේ අද ජනශූන්‍ය ප්‍රදේශයක් බවට මේ අටමස්ථානයේ ඇතුළු ලංකාවේ සියලු විහාරස්ථාන ජනශූන්‍ය බවට පත් වෙලා. කෙසේ නමුත් අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මත මේ විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මත සියත මාධ්‍ය ජාලය මේ තාක්ෂණය ඔස්සේ ඔබේ නිවසට, ඔබේ ගෙදරට, ඔබේ කාමරයට මේ සියලු ආගමික වැඩසටහන් රැගෙනීමට සියලු විධිවිධාන යොදලා තිබෙනවා. මේ වෙලාවේදී උතුම් වූ ජයශ්‍රී මා බෝසමිඳුන් වහන්සේගේ මේ උතුම් වූ සෙවණයට එක පැත්තකින් අපිට මිරිස වැටි සෑරදුන්, තවත් පැත්තකින් රත්නමාලී සෑරදුන්, තවත් පැත්තකින් අබේගිරි ජේතවන සෑරදුන්, මේ පැත්තෙන් ඉසුරුමණි විහාරස්ථානයේ, තවත් පැත්තකින් තිසාවැව නුවර වැව, බසවක්කොළම වැව් අබේ වැව තුලින් වටවෙච්ච මේ උතුම් පිම්බිමේ මේ බෝසි සිලස විඳිමින් මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කිරීමටයි සූදානම් වන්නේ. ලාංකික බෞද්ධ ජනයාට අතිශේෂ්ඨතම අති උත්තම වැදගත්ම දිනේ තමයි පොසොන් දිනේ. පොසොන් පුර 15 පොහෝ දිනේ. මේ උතුම් වූ පුර 15 පොහෝ දවසේ තමයි අප කෙරේ අනුකම්පාවෙන් මිහිඳු මහ රහතන් වහන්සේ ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර බණ්ඩුක උපාසකය කියන
මේ පිරිසත් සමග අනුරාධපුරයට නැගෙනහිරින් පිහිටි මිහින්තලා මිස්සක පව්වට උන්වහන්සේ වැඩම කරේ මීට වසර 2328කට එහාදී මිහින්තලා මිස්සක පව්වට. ඒ නොවැඩියානම් මේ වෙනකොට ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික ජනතාව කෙබඳු තත්වයක ජීවත් වෙනවද කියන එක අපිට කියන්න පුළුවන්කම. අඳුරු අගාධවල ජීවත් වුණු ධර්මය නොදන්නා ජනතාවක් ලෙස තමයි එදා ශ්‍රී ලාංකික ජනතාව ජීවත් වුණේ. ಭಾರತයේ පහළ වෙච්චි අති උත්තම ශ්‍රේෂ්ඨතම පාලකයාණෝ ඒ චන්ද්‍රගුප්ත රාජ පරම්පරාවේ ප්‍රබලයක් අශෝක රජතුමා මං හිතන්නේ ඒ රාජ පරම්පරාවේ 120ක් පමණ තමන්ගේ සහෝදර කැල ජීවිතක්ෂයට පත් කරලා ඒ වගේම තමයි මෙතුමා කාලිංග යුද්ධය පටන් අරගෙන ජීවිත විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කරලා 18 වෙනි සෙල්ලිපිය සඳහන් කරන ආකාරයට ලක්ෂ 1.5ක මිනිස්සු ප්‍රමාණයක් ඒ විදිහට පීඩාවට පත් කරලා ආබාධිත තත්ත්වයට පත් කරලා ලක්ෂයක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් කරලා තවත් ලක්ෂයක පමණ ප්‍රමාණයක් ඒ විදිහට හිර ගෙවල් වල ලගින්න සලස්සලා රජසැප විඳින්න සූදානම් වුණත් මෙතුමාට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ කරපු බරපතල මනුෂ්‍ය සංහාරය පිළිබඳව සතුටක් විඳින්න. බොහොම ਸੰతాපයෙන් වේදනාවෙන් පසු වෙච්ච වෙලාවේ දුකෙන් සිටි වෙලාවේ කනගාටුවෙන් සිටි වෙලාවේ නිග්‍රෝධ සාමණේර කියන ඒ සාමණේරයන් වහන්සේ මේ පුංචි හාමුදුරුවන් වහන්සේ සංසුන් ගමනින් මාර්ගයේ වඩිනව දැකලා මෙතුමා බොහෝම සතුටටපත් වෙලා මේ පුංචි හාමුදුරුවන්ගෙන් ධර්ම ශ්‍රවණය කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අසමි මෙතුමා හින්දු භක්තිකයෙක් වෙච්ච මෙතුමා මහා බෞද්ධ උපාසකයෙක් බවට පත් වෙලා 84000ක් පමණ විහෙර විහාර ඉදි කරලා බුද්ධ ශාසනය වෙනුවෙන් මහා කැපකිරීමක් කරමින් මහා දන් දෙමින් කටයුතු කරන විට තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ වෙනත් ආගමික සම්ප්‍රදායන්ට නතු වෙලා බුදුදහම කෙලසීමට පටන් ගත්තා. ඒ වෙලාවේදී තමයි මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා මත මේ ශාසනය සංශෝධනය කරන්න ඕන කියලා. බුද්ධ ශාසනය පිරිසිදු කරන්නට ඕන. බුද්ධ ශාසනය ඉදිරියට පවත්වාගෙන යන්න ඕන. සුරක්ෂිත කරන්නට ඕන කියන එතුමාගේ දායකත්වයෙන් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා මත දහසක් භික්ෂුන් වහන්සේලා සහස්සික දහසක් පිරිවරාගෙන පැලලුප් නුවර අශෝකාරාමේදී ඒ තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වලා
මේ අශෝක නරේන්ද්‍රයානෝ රටවල් 9කට ධර්ම දූත පිරිස් පිටත් කරනවා. එහි එක් ප්‍රතිඵලයක් තමයි මේ ශ්‍රී ලංකා නැමැති ධරණි තලයට මේ ධර්ම ප්‍රදීපය මේ දහම් පහන මීට වසර 2318කට එහාදී එතුමාණන්ගේ අතිජාත පුත්‍රයාණන් වූ මිහිඳු මහ රහතන් වහන්සේ සහ ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර බණ්ඩුක උපාසක කියන මේ පිරිස මිහින්තලා මිස්සක පව්වට වැඩම කරලා ඒ උතුම් වූ සඳහම් පණිවිඩය එවකට ශ්‍රී ලාංකික ජනනායකයාණන් වූ ඒ තරුණ නරේන්ද්‍රයාණන් වූ මුටසීව රජතුමාගෙන් පස්සේ රජ වෙච්චි ඒ උතුම් නරේන්ද්‍රයාණන් හමුවේ සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත. මහරජා අපි ශ්‍රමණයන් වහන්සේලා වෙමු. අපි තථාගතයන්න් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමි. ඔබලට අනුකම්පා පිණිස ජම්බුදීපා ඉදාගත. දඹදිව සිට අපි පැමිණියමු කියලා දේවානම් පීතිස්ස රජතුමාට එදා දේශනා කළේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණිච්ච අවදියේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් පසු වෙච්ච අවස්ථාවේ ශ්‍රී ලාංකික ජන සමාජය පිළිබඳව විශ්ලේෂණය කරනකොට ප්‍රාථමික ඇදහිලි විශ්වාසයන්ගෙන් සමන්විත ජන කොට්ටාසයක් මේ සමාජය තුළ ජීවත් වෙලා තිබුණේ. අපි කවුරුත් දන්නවා දීර්ඝ විවරණයක් අපි කර යුතු වන්නේ නැහැ. යක්ෂ ඇදහිල්ල, නාග ඇදහිල්ල, බ්‍රාහ්මණ ඇදහිල්ල, හිරු දෙවියන් පිදීම, ග්‍රහතාරකා පිදීම, මහ පර්වත පිදීම, ගස්වැල් පිදීම මේ විදිහේ ආගමික සම්ප්‍රදායන් තුල ඒ විදිහට ප්‍රාථමික ඇදහිලි පද්ධතියක් තුල අපේ රටේ ජනතාව ජීවත් වුණේ. මේ සියල්ලෙන් ක්‍රමයෙන් ජනතාව මුදවාගෙන අති උදාර සભ્યත්වයක් සංස්කෘතියක් ශිෂ්ටාචාරයක් නවෝදයක් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ඇති කිරීමට දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු මිහිඳු මහ රහතන් වහන්සේ ගත්තු වග අපේ වංශ කතා මහා වංශ දීප වංශ ආදී මේ ඓතිහාසික ග්‍රන්ථ කරුණු අනාවරණය කරනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට සැපත් වුණාට පස්සේ ශ්‍රී ලංකාව තුල ධර්මය ටිකෙන් ටික පැතිරෙන්න පටන් ගත්තා. ගමක් පාසා වෙහෙර විහාරස්ථාන ඉදි වුණා. අරිට්ඨ මහ රහතන් වහන්සේ ඇතුළු 500ක් ඒ පිරිස පැවිදි වීමෙන් පස්සේ මේ රට තුල භික්ෂු ශාසනය ආරම්භ වුණා. මිහිඳු මහ රහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කරේ නැත්තම් අපිට ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැහැ. මේ විහෙර විහාරස්ථාන ඉදි වෙන්නෙත් නැහැ. මේ ශ්‍රී ලාංකික ජන සමාජය තුල භික්ෂුන් වහන්සේ කියන මේ උත්තරීතර වස්තුව ඒ විදිහට ඇති වෙන්නෙත් නැහැ. සම්බුද්ධ ධර්මය අපට ලැබුණේ මේ විහාරස්ථාන ඉදි වුණේ එපමණක් නෙවෙයි. භික්ෂුන් වහන්සේලා මේ සමාජය තුල ඇති වුණේ මහින්දාගමනය නිසා. එපමණක් නෙවෙයි පංචශීලය පූර්ණණය කරන ප්‍රාණඝාතයෙන් වැළකුණු අදත්තාදානයෙන් වැළකුණු කාම මිත්‍යාචාරයෙන් වැළකුණු මුසාවාදයෙන් වැළකුණු සුරාමේරයෙන් වැළකුණු මේ විදිහේ ප්‍රතිපත්ති පුරන
කය වචන දෙක සංවර කරගත්තු සිල්වත් පිරිසක් ලාංකික සමාජය තුළ ඇති වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක. එපමණක් නෙවෙයි. අපේ රටේ සංස්කෘතිය වගේම සාහිත්‍ය අපේ රටේ ඇති වුණා. අනුරාධපුර යුගයේ සිට නූතනයේ දක්වා යම්කිසි සාහිත්‍යයක් ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් මේ රට තුල නිර්මාණය වුණා නම් ඒ බෞද්ධ සාහිත්‍ය සිංහල සාහිත්‍යයත් එකට අත්වැල් වැඳගෙනයි ඉදිරියට ගියේ. අනුරාධපුර යුගයේ අවසාන භාගයේ අබා සලමෙවන් කතුවරයා සියබස් ලකර ලියනකොට ඔහු සඳහන් කරනවා පෙදෙම් බුදු සිරිතෑ බසින් වස් සිරින්න. ගද්‍යයෙන් හරි පද්‍යයෙන් හරි නිර්මාණයක් ඒ විදිහට ඇති කරනවා නම් ලියනවා නම් බුදු සිරිත පදනම් කරගෙන එය නිර්මාණය කළ යුතුයි කියන එක ඒ නිර්මාණය සඳහන් කරලා තියෙනවා. කවියන්ට උපදෙස් දෙන්න ලියා පොත. ඒ පොතේ ඒ විදිහට සඳහන් කරනවා. එමනම් පොළොන්නරු යුගයේ සිට අමාවතුර බුත්සරණ ඒ වගේම තමයි දඹදෙනියගේ පූජාවලිය. සද්ධර්ම රත්නාවලිය කුරුණෑගල යුගයේ ජාතක පොත් වහන්සේ මේ ආදි වශයෙන් කෝට්ටේ යුගයේ දක්වා බුදුගුණ අලංකාරයේ ගුත්තිල කාව්‍ය කාව්‍ය සේකරේ ලෝවැඩ සංග්‍රහව ආදී මේ සෑම නිර්මාණයකටම වගේම ගී කාව්‍ය සසඳාවත මෝදේ උදාවත කෞසිලුමින මේ සියල්ලටම වස්තු විශේෂ වුණේ ජාතක කතා බුදු සිරිත. එමනම් සිංහල සාහිත්‍ය බෞද්ධ සාහිත්‍යයක් බවට නිර්මාණය වෙන්නට අදිතෑලම දැමුනේ මහින්දාගමනය කියන එක අපි කිව යුතුයි. එපමණක් නෙවෙයි අපේ කලා නිර්මාණ දිහා බැලුවාම කැටයන් කලාව මූර්ති කලාව පිළිබඳව අහස් කුස සිප ගන්න තරම් මහා සෑරදුන් රත්නමාලි මහා සෑරදුන් අබේගිරි මහා සෑරදුන් ජේතවන මහා සෑරදුන් আদি අහස් කුස සිප ගන්න මහා ස්තූප මේ රටේ නිර්මාණය වුණේ මහින්දාගමනයේ නිසා. ඒ වගේම තමයි මුරගල පියගැට පෙළ ඇත්පහුර වැලි මළුව සලපතල මළුව සඳකඩ පහන සමාධි පිළිමය අවකන පිළිමය ආදී මේ සියලු නිර්මාණයන් නිර්මාණය කිරීමට මහින්දාගමනයේ වගේම දුමින්දාගමනයේ සමග සංගමිත්තා මහරහත් තෙරණිය සමග පැමිණි ඒ අටලොස් කුලයන්ගේ දායකත්වය මත මේ සියල්ල උපවත් කර ගැනීමට සිංහල ජාතියට හැකියාව ලැබුණේ මහින්දාගමනයේ නිසා. එපමණක් නෙවෙයි මහා සාගරයේ පරයන මහා වැව් නුවරෑව කලාවැව තිසාව බැසවක් කුලම හුරුළු වැව මින්නේරිය පරාක්‍රම සමුද්‍රය වගේ මේ නිර්මාණයන් මහා සාගරයේ පරයන තරම් වාරි තාක්ෂණයේ විශේෂයෙන්ම බිසෝ කොටුව රළපනාව වාන මේ ආදී දේවල් දිය කැට පහන මේ සියල්ලට අඩිතාලම අනුදැනීම මහින්දාගමනයේ දුමින්දාගමනයේ හේතු බව අපි කවුරුත් දන්නවා. නිසා පින්වතුනි එපමණක් නෙවෙයි මේ රටේ පාලනය කරන රජවරුන්ට රාජ්‍ය පාලනය පිළිබඳ දැනුම අවබෝධය බුදුදහමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ඒ දර්ශනයත් එක්ක දසරාජ ධර්මයේ සක්විතිවත සතරාගති සප්ත අපරිහානී ධර්ම ආදී මේ ප්‍රතිපත්ති මාලාවන් රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවන් හඳුන්වා දීමට මේ බුදුදහමේ ආభాසය නිබදව ලැබුණා. මිහිඳු හාමුදුරුවන් වහන්සේ මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරේ නැත්නම් මෙරට පාලකයන් කෙබඳු තත්වයකින් ඒ රාජ්‍ය පාලනය ගෙනියයිද කියන කාරණේ අපට හිතා ගන්නටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සියල්ල වගේම අපට චාරිත්‍ර වාරිත්‍ර සිතුම් පැතුම් සංස්කෘතික අංගයන් වගේම
බුදුදහමේ තියෙන කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව, පරෝපකාරය වැනි මේ ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ධර්මයන් මනුෂ්‍ය ජීවිත තුළට ඇතුල් කිරීමට බුදුදහමේ ආభాසය නිරන්තරයෙන්ම ලැබුණා. මේ විදිහේ මහා සංස්කෘතික අංගයන්, සාර ධර්මයන්, රාජ ධර්මයන් ඇතුළු මේ සියලුම ධර්මයන් අපට ලැබුණේ මහින්දාගමනය නිසා. නිසා මිහිඳු මහ රහතන් වහන්සේට කරන උත්තරීතරම ගෞරවය මේ දන්සැල් දීමවත්, වන්දනාමාන කිරීමවත්, වෙනත් දේවල් කරනවට වැඩිය මම ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. නේ උන්වහන්සේට කරන උත්තරීතරම ගෞරවය, උත්තරීතරම පූජාව, උන්වහන්සේ රැගෙන ආවා වූ, වැඩම කරවාගෙන ආවා වූ මේ උත්තරීතර ධර්මය අපේ ජීවිතවලට එකතු කරගෙන අපේ ජීවිත පවත්වාගෙන යන්න පුළුවන් නම් ධර්මානුකූලව ඒක ඊටමත් වැදගත් වෙනවා. එනිසා උන්වහන්සේට පූජෝපහාර දක්වන මොහොතේ මීට වසර 2328කට එහාදී රැගෙන ආවා වූ ඒ උතුම් වූ සද්ධර්මයෙන් බිදක් අපි ශ්‍රවණය කරලා අපේ ජීවිත තුළට යමක් එකතු කරගෙන අපේ ජීවිත හදාගන්න පුළුවන් නම් ඒක තමයි මිහිඳු මහ රහතන් වහන්සේට කරන උත්තරීතර ගෞරවය. උත්තරීතර පූජාවයයි පින්වතුනි. ඒ නිසා ලෝකවාසී ජනතාව හැටියට, ලංකාවාසී ජනතාව හැටියට ඔබ ගැන හිතන්න. මම ගැන හිතමු, අපි ගැන හිතමු. මේ කොච්චර අපි රසික මහත්තයෝ බණ ඇහුව. මං හිතන්නේ ත්‍රිපිටකය දැකපු නැති පිරිසක් මේ වසර 2328ක් ගිහිල්ලත් බුදුදහම ලැබිලා සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය, දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, කුද්දක නිකාය ඔය ටිකවත් නොදැකපු පිරිස් අපේ රටේ ඉන්නවා. ධර්මයේ පිළිබඳ අපට මොන අවබෝධයක්ද තියෙන්නේ? ධර්මයේ පිළිබඳ මොන අවබෝධයක්ද අපි තියෙන්නේ? ඔබතුමාලාද මහා පරිශ්‍රමයක් දරනවා. සියත මාධ්‍යවල ගෙදරටම මේ ධර්මය අරන් ගිහිල්ලා මේ විදිහට ශ්‍රවණය කරන්න. අනුරාධපුරයට එන්න ඕනේ. අපේ ජයසිරි මහාමුදුර ගාවට එන්න ඕනේ. නිවසට, කාමරයට, ගමට මේ සියල්ල අද රැගෙන ගිහිල්ලා දෙනවා. ඒත් කීයෙන් කී දෙනාද ධර්ම ශ්‍රවණය කරන්නේ? එනිසා ධර්මය අපේ ජීවිතයට අවශ්‍යයි. දීගා ජාග රතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිජානතු. නිදි මරණ කෙනාට රාත්‍රී හරිම දිගයි. ගමන් ගිහිල්ලා වෙහිසුණු කෙනාට හරිම යොදුන හරිම දිගයි. ඒ වගේම තමයි බණ දන්නේ නැත්නම්, සද්ධර්මයේ දන්නේ නැත්නම් සංසාරෝ දීගම් භවති, සසර හරිම දිගයි පින්වතුනි. එනිසා සසර කෙටි කරගන්න මේ ධර්මය ඊ타ත්ම වටිනවා. එනිසා මේ වෙලාවේදී ජීවිතයේ සිහි කළ යුතු උත්තරීතර කරුණු පහක් මම ඔබට දේශනා කරනවා. අංගුත්තර නිකායේ අබින්න පච්චවෙක්කිතබ්බ සූත්‍රයේ, එහෙම නැත්නම් තාන සූත්‍රයේ එන කරුණු පහක් බුදුහාඳුර අපට ගෙන හැර දක්වනවා. පංචමානි භික්කවේ තානානි යබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්තේනවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බචිතේනවා. කතමානි පංච. මේ ලෝකේ ජීවත් වන ස්ත්‍රී වේවා, පුරුෂ වේවා, ගිහි වේවා, පැවිදි වේවා, මේ හැම දෙනා විසින්ම අබින්නම් පච්චවෙක්කිතබ්බං නිතර නිතර මෙනෙහි කළ කරුණු පහක් තියෙනවා. පළවෙනි කාරණේ මොකද්ද? ජරා ධම්මෝමි ජරං අනතිතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්තේනවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බචිතේ. ජරා ධම්මෝමි,
මම වයසට යනවා කියන සිතුවිල්ල අබින්හම් පච්චවෙක්කිතබ්බං නිතර නිතර මෙනෙහි කළ යුතුයි. අපි කවුරුවත් හිතනවද? දැන් මේ තප්පරෙත් ඔබත් මමත් වයසට යනවා. ඊයේ හිටපු අද උදේ හිටපු අද දවල් හිටපු අපි නෙමෙයි අපි ඔක්කොම වයසට ගිහිල්ලා. මේ කෙස් ගත්තත් සම ගත්තත් ඇස් ගත්තත් මේ සියලුම පංචස්කන්ධයේ මේ සියලු වංග ගත්තත් මේ සියල්ල හැම තප්පරයකම වෙනස් වෙනවා. මේ සියල්ල වෙනස් වෙන්න මොකද ඇති වෙන්නේ? දුකක් ඇති වෙනවා. ජරාපි දුක්ඛ ජරාවටපත් වීම දුකක්. වයසට යන එක දුකක්. දැන් වයසට ගියපු මිනිස්සු කල්පනා කරනවා අනේ මට මොකද වුනේ කියලා. බුදුහාඳුරෝ දේශනා කරන ඒ දුක ඇති නොවෙන්න එකම කාරණය මොකද්ද? නිතර මම වයසට යනවා කියලා හිතන්න. හිතන්න වෙලාවක් නැහැ. මේ දවස්වල නම් බොහොම තදින් දැනෙනවා. මේ දවස්වල බොහොම තදින් දැනෙනවා අනේ මම වයසට ගිහිල්ලානේ කියලා. සමහරුන්ගේ මූණ ඇඟපත බැලුවාමත් හොඳට පේනවා ඒ ශරීරාංග වලට වෙලා තියෙන දේ. මොකද ඒ වගේ අලුත් වැඩියාවක් නොකරන නිසා. නේද? අලුත් වැඩියාවක් නොකරන නිසා බොහෝම පේනවා. නැත්තම් ඊයේ හිටපු විදිහට නෙමෙයි අද ඉන්නේ විදිහ. ඒ නිසා මේ විදිහට නිතර මම වයසට යනවා කියලා අපි හිතනවා. මම ඊටාත්ම කෙටියෙන් මේ පැහැදිලි කරන්නේ. ඊළඟ එක තමයි ව්‍යාධි ධම්මෝමි. මට ලෙඩ හැදෙනවා කියලා අබින්නම් පච්චවෙක්කිතබ්බං නිතර මෙනෙහි කළ යුතුයි. දැන් බොහොම තදේට මේක දැනෙනවා. කොවිඩ් වසංගතයත් එක්ක මිනිස්සුන්ට බරපතල ලෙස දැනෙනවා අනේ අපිට ලෙඩ වෙනවානේ කියලා. මලන් කොච්චර බයද මිනිස්සු? මේ මුව වසාගෙන නාසය වසාගෙන මිනිස්සු රෝග වලට කොච්චර බයද? පහුගිය කාලේ විවිධ රෝගාබාධයන් තිබුණා. බුද්ධ කාලේත් විවිධ රෝගාබාධයන් තිබුණා. හැබැයි ඒ සියලු රෝගාබාධයන්ට වැඩිය මේ වෙලාවේ අපි බරපතල ලෙස භීතියටපත් වෙලා තියෙනවා. මේ සියල්ල පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කළේ නිතර මේ රෝගාබාධ ඇති වෙනවා කියලා කල්පනා කරනවා නම් මේ සියල්ලට අපි බය වෙන්නේ. මේ ශරීරය කියන්නේ මේ වගේ දෙයක්. මේ ශරීරේ මේ විදිහේ රෝගාබාධයන් ඇති වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළානේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ ජරා වර්ගයේ රෝග නිඩ්ඩම්. මේ ශරීරය හරියට රෝගයන්ට කූඩුවක් වගේ. දැන් කූඩුවක් වගේ වෙච්ච ශරීරයේ විවිධ රෝගාබාධයන් ඇති වෙනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, මේ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් රෝගාබාධයන් ඇති වෙනවා. ඒක වළක්වා ගන්න පුළුවන් කමක් නෑ. කොහොම කෙටියෙන් කාල වේලාවත් එක්ක මම කතා කරන්නේ. ඊළඟ බරපතලම කාරණේ තමයි මරණ ධම්මෝම්මි මරණං අනතිතෝති. මේ සියල්ල මේ විදිහට අපි කරගෙන යන්නේ ඇයි? මිනිස්සු අද මේ පරිස්සම් වෙලා ඉන්නේ ඇයි? මුව වැස්මක් දාගෙන ඉන්නේ ඇයි? බෙහෙත් පාවිච්චි කරන්නේ ඇයි? පරිස්සම් වෙන්නේ ඇයි? රෝගාබාධ ඇති වෙයි අපි මරණයටපත් වෙයි. හැබැයි දැන් මේ මැරෙන සංඛ්‍යාවත් එක්ක අපට බරපතලව දැනিলা තියෙනවා අනිය ලෝකයේ මිනිස්සු මැරෙනවානේ මමත් මැරෙනවානේ කියලා. හැබැයි ඔක පුංචි කාලා සීමාවක් තියෙනවා. මේ සියල්ල එහෙම හේවුනාම ටිකක් නැති වෙලා ගියාම ඔක අමතක වෙලා යනවා. බුදුහාරුන්ගේ දේශනාව ඒක නෙවෙයි අබින්හම් පච්චවෙක්කිතබ්බන් නිතර මේ කාරණය සිහිපත් කළ යුතුයි කියන එක. ඒ නිසා මරණය ගැන මම කරුණු දීර්ඝව සඳහන් කරන්න දේශනා කරන්න. මොකද ඒ පිළිබඳව අපි කතා කරොත් මහා විවරණයක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ලෝකේ ඉපදිච්ච අපි හැම කෙනෙක්ම මරණයටපත් වෙනවා. මරණයෙන් ගැලවෙන්න නිදහස් වෙන්න බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ ඇතුළු මම ඇතුළු අපි සියලු දෙනාම තව අවුරුදු 100ක් යනකොට අපි කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. අපි ඔක්කොම මේ විදිහට වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. මේ සියල්ලෙන් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ කාරණේ තමයි ලෝකේ ජීවත් වෙන අපි සියලු දේට ආදරය කරනවා.
විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයට හරි ආදරේ. තමන්ගේ ජීවිතයට හරි ආදරේ. මේ පංචස්කන්ධයට අපි ආදරේ. තමන්ගේ ගෙවල් දොරවල් වලට අපි ආදරේ. යාන වාහන වලට අපි ආදරේ. මිල මුදල් වලට අපි ආදරේ. දුවා දරුවන්ට අපි ආදරේ. අනිකුත් අපේ හිතවත් අයට අපි ආදරේ. මුළු ලෝකෙටම අපි ආදරේ කරන බොහෝ දේවල් අපි අත්පත් කරගන්න ලෝකේ ජීවත් වෙනකොට අපි ආසා කරනවා, කැමැත්තක් දක්වන, රුචියක් දක්වනවා. හැබැයි මේ සියල්ල ටිකෙන් ටික නැති වෙලා යනවා. අත්තාහි අත්තනෝ නැති තමන්ට තමන්වත් නැහැ. තමන්ට තමන්වත් නැහැ. මේ සියල්ල අවබෝධ කරගත්තු බුදුහාරෝ දේශනා කරන කුතෝ පුත්තෝ කුතෝදන. මට පුතු ඉන්නවා, මට ධනෙ තියෙනවා, මට මම ඉන්නවා. අන්තිමට තමන්ට තමන්වත් නැහැ පින්වතුනි. බුදුහාමුදුරුවෝ බොහොම යථාර්ථවාදීව සත්‍ය අවබෝධ කරගෙන උන්වහන්සේ දේශනා කරනවා තමන්ට තමන්වත් නැති කල මොන පුතුද මොන ධනෙද? මේ සියල්ල නැති වෙලා යනවා. බලන්න මොන හරි දෙයක් අපේ අතප්පයක්, ඇහැක්, කනක්, වෙනස් ශරීරාංගයක් නැති වෙලා ගියොත් අපට මොනතරම් වේදනාවක් දැනෙනවද? මොනතරම් දුකක් දැනෙනවද? මොනතරම් අපහසුතාවයටපත් වෙනවද? මනම් නිතර නිතර අපි සිහිපත් කළ යුතු ජීවිතයේ මේ සියලු දේවල් අපට නැති වෙලා යනවා. මේ සියලු දේවල් අපට නැති වෙලා යනවා කියලා අබින්නම් පච්චවෙක්කි තබ්බං සබ්බේහි මේ පියේහි මනාපේහි අපි කැමැති අපි ප්‍රිය මනාප මේ සියලුම දේවල් නැති වෙලා යනවා කියලා අබින්නම් පච්චවෙක්කි තබ්බං මේ සියල්ල හිතීමත් එක්ක අපිට ඇති වෙන වේදනාව දුක නැති කරගන්න පුළුවන්. ඊළඟට කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනී කම්මබන්දෝ කම්මපටිසරණෝ අබින්නම් පච්චවෙක්කි තබ්බං ඉත්‍යේනවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බචිතේනවා. මේ කර්මය අපිත් එක්ක ඉන්නේ. ජීවිතේ අපි කරන කුසල කර්ම ජීවිතේ අපිත් එක්ක ඒ විදිහට ගමන් කරනවා කියන සිතුවිල්ල නිතර සිහි කළ යුතු බව බුදුහාරු දේශනා කළා. කර්ම ශක්තියෙන් සියල්ලක් සිද්ධ වෙන්නේ නැහැ. වුණත් බොහෝ විට අපි කරන කුසල කර්මයන් අපේ ජීවිතයට යම්කිසි බලපෑමක් කරනවා කියන එක අපි අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊ타ත්ම කෙටියෙන් මේ සූත්‍රයේ තියෙන මේ කරුණ පහමම දේශනා කළේ. සඳහන් කළේ බුද්ධ දේශනාව. මේ කරුණ පහ නිතර මෙනෙහි නොකරනවා නම් මොකද වෙන්නේ? මම වයසට යන්නේ නැහැ. මේ විදිහට කල්පනා කරන මිනිස්සු මොකද කරන්නේ? කායේන දුච්චරිතං චරಂತಿ. වාචාය දුච්චරිතං චරಂತಿ මනසාය දුච්චරිතං චරಂತಿ. මිනිස්සු වැරදි කරන්නේ ඇයි? ප්‍රාණඝාතය, දත්තාදානය, කාම මිත්‍යාචාරාදී මේ විදිහේ දුස්චරිතයන් මිනිස්සු සිද්ධ කරන්නේ අර විදිහේ දේවල් පිළිබඳ අවබෝධ කරගන්නේ නැති නිසා, ඒ වගේ දේවල් පිළිබඳව හිතන්නේ නැති නිසා මිනිස්සු අන්න කයින් වැරදි කරනවා. ඒ වගේම තමයි වාචාය දුච්චරිතං චරಂತಿ බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කතා කරනවා. වචනයෙන් වැරදි කරනවා. ඒ වගේම තමයි අවිජ්ජාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය වැනි මේ විදිහේ අකුසල ධර්මයන් මිනිස්සු සිද්ධ කරන්නේ අබින්නම් පච්චවෙක්කි තබ්බං අර කරුණු පහ පිළිබඳව නිතර මෙනෙහි කරන්නේ නැති නිසා අන්න මිනිස්සු මේවට පෙළඹිලා තියෙනවා. මේවට පෙළඹිලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව හිතන මිනිස්සු කවදාවත් වැරදි කරන්නේ. බලන්න පොඩ්ඩක් ඔබ හිතලා. ඔබ මැරෙනවා කියලා හිතනවා නම්, ඔබ ලෙඩ වෙනවා කියලා හිතනවා නම්, ඔබ වයසට යනවා කියලා හිතනවා නම් ඔබ සහ මම වැරදි කරයිද? මෙන්න මේ වැරදි වලින් සිතින්, කයින්, වචනයෙන් කියන වැරදි වලින් අපි බලකිනවා. හොඳ ක්‍රියාවන් කිරීමට, යහපත් ක්‍රියාවන් කිරීමට මිනිස්සු පෙළඹෙනවා. හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු හොරකම් කරන්නේ නැත්නම්, මිනිස්සු ප්‍රාණඝාතය කරන්නේ නැත්නම්, මිනිස්සු පංචේන්ද්‍රයන් වැරදි විදිහට පිනවන්නේ නැත්නම්, මිනිස්සු බොරු කියන්නේ නැත්නම්, මිනිස්සු කේලම් කියන්නේ නැත්නම් මේ රටට
යහපතක් උදා වෙන ලෝකයට යහපතක් උදා වෙන මේ සියලු නීති රීති පද්ධති දාලා මේ විදිහට සමාජයේ ගොඩනගන්න මේ විදිහට අපිට සැලැස්විලා තියෙන්නේ මේ සියල්ල අවබෝධ නොකරගෙන කටයුතු නොකිරීම නිසා. එනිසා මෙන්න මේ සියල්ල හිතනවා නම් මිනිස්සු සිතින්, කයින්, වචනයෙන් ඒ විදිහට වෙන වෙලා නිවැරදි පුජ්‍යලයන් බවට පින්වත්නිපත් වෙනවා. මේ සියල්ල දිගින් දිගට මේ විදිහට කිරීම නිසා දස සංයෝජනයන් සිඳලා නිවැරදි මිනිස්සු බවට පත් වෙලා නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මේ කරුණු පහ මහෝපකාරී වන බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා, බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නිසා පින්වතුනි මේ සියල්ල අපි නිතර මෙනෙහි කරමු. අපේ ජීවිතයට එක්කාසු කරගමු. ඒ නිසා ඒ තුලින් අපේ ජීවිතය අපට ජය ගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ නිසා මේ උතුම් වූ පොසොන්පුර 15 පොහෝ දවසේ මිහිඳු මහ රහතන් වහන්සේ වෙනුවෙන් ඉටු කළ යුතු උත්තරීතරම දේ තමයි මේ විදිහේ උන්වහන්සේ දේශනා කරපු මේ උතුම් වූ දේශනාවන් අපේ ජීවිතයට එක්කාසු කරගෙන අපේ ජීවිතය උපවත් කරගෙන අපේ ජීවිතය සැපවත් කර ගැනීමට තමයි මේ ධර්මය උන්වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව මේ ශ්‍රී ලංකා ධරණිතලයට උන්වහන්සේ රැගෙන වැඩියේ උතුම් සද්ධර්ම. ඉන්සා උන්වහන්සේ නොවැඩියා නම් මේ විදිහේ උතුම් වූ සද්ධර්ම දේශනාවන් මේ අර පෙර සඳහන් කරපු දේවල් අපිට ලබා ගැනීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ජීවිතය උපවත් කර ගැනීමට, වැදගත් කර ගැනීමට, ශ්‍රේෂ්ඨ කර ගැනීමට, වාසනාවන්ත කර ගැනීමට මේ ධර්මය අපිට මහෝපකාරී වෙනවා පින්වතුනි. ඒ නිසා මං හිතන්නේ ජීවිතයේ ඒ සියල්ල වගේ මං හිතන්නේ අද දවස අපිට තවත් පැත්තකින් වැදගත් වෙනවා රසික මහත්තයා. අද ලෝක පරිසර දිනේ. ඔබතුමාලා අද උදෑසන මං හිතන්නේ මේ පිළිබඳව සාකච්ඡා කළ ජෛව විවිධත්වය හා පරිසරය කියන තේමාව යටතේ මේ දවසේ අද ලෝක පරිසර දිනේ හැටියට පත් කරගෙන මං හිතන්නේ මේ විදිහට ඒ සමරුන් ලබන හැබැයි ලෝකේ බොහෝ පරිසරවේදීන් බොහෝ දෙනා ඒ පිළිබඳව කතා කළත් අද වෙනකොට ලෝකේ මහා විනාශයක් මේ සියලු ව්‍යසනයන් ඇතිවීමට වාතයේ ජලයේ පරිසරයේ තුරුලතා මේ සියල්ල විනාශ කිරීම නිසා තමයි අපට අද මේ විදිහේ තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. නිසා මං හිතන්නේ පරිසරයට විශේෂයෙන්ම ආදරය කරපු සෙනෙහස දක්වපු පරිසරයත් එක්ක ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයන් අපේ බුදුහාමුදුරුවෝ. ගසක් ළඟ ඉපදුනේ, ගසක් ළඟ බුදු වුණේ, ගසක් ළඟ පිරිනුවන් පෑවේ. ඒ විදිහට පරිසරයත් එක්ක උන්වහන්සේ භික්ෂුන් වහන්සේට පවා බොහෝ අවස්ථාවලදී භාවනා අරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුඤ්ඤාගාරගතව මේ ආදි වශයෙන් පරිසරයේ ආශ්‍රය කරන්න, පරිසරයේ තුලටම යන්න, පරිසරයේ ගංගා ඇලදොල ආදියට ආදරය කරන්න. උන්වහන්සේ එක්තරා අවස්ථාවක දේවතාවෙක් උන්වහන්සේගේ විමසනවා ආරාම රෝපා වන රෝපා ඒ ජනාසේතු කර නිතර පින් වැඩෙන මහා කුසල් හැටියට දේශනා කරන. ඒ නිසා ලෝක පරිසර දිනය අද දවසේ මේ විදිහට යෙදලා තිබෙනවා. එයත් අපි සිහිපත් කළ යුතු. මේ පරිසරයට ගංගාවලට, ඇලදොලවලට, තුරුලතාවලට හානි කිරීම නිසා තමයි අද දවසේ මේ විදිහේ මහා විපත්ති, කරදර, බාධක, රෝගාබාධයන් අපේ රටට, ලෝකෙට, සමාජයට මේ විදිහට ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා අර එක ගීතයක සඳහන් වෙන ආකාරයෙන් ලොව අපට දුන් දෙය පෙරලා අපි ලොවට දිය ආදරේ නම් මුළු ලෝම ඔබටත් ආදරේ කියලා රත්නශ්‍රී ඒ විදිහට ලියලා අපේ දියුල්ගනේ ගායකයන්න්ට දුන්නේ. මං හිතන අපි මුළු විශ්වයටම, මුළු පරිසරයටම, මුළු ලෝකයටම අපි ආදරය කරනවා. මුළු ලෝකෙම අපට ආදරය කරනවා. නිසා මං හිතන්නේ අපට ආදරය කරපු උත්තරීතරම ලෝකෙ හිටපු දෙදෙනෙක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ, මිහිඳු මහ රහතන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේලාගේ
ගුණානුස්මරණය කරමින් මේ උතුම් වූ ජයශ්‍රී මා බෝ සමිඳුන් වහන්සේගේ මේ සිසිලස ලබලින් මේ උතුම් වූ බෝසෙවණ ඉදගෙන අපි හැමදෙනාම අද උදෑසන සිට සියත මාධ්‍ය ජාලාව ඔස්සේ අටමස්ථානාධිපති අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මත මේ උතුම් වූ ස්ථාන ඉදගෙන අද දවස පුරාම අනේක විද පින්දහම් රාශියක් සිද්ධ කළා. උදෑසන සම්බුද්ධ පූජාව, කිරියාහාර පූජාව, ධර්ම දේශනා, ඒ වගේම ධර්ම සාකච්ඡා ආදිය සිද්ධ කරමින් මේ අවස්ථාවේදී ඊ타ත්ම සුළු වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට දුන. ඒ නිසා මේ වෙලාවේදී අපි හැමදෙනාම කල්පනා කරගම අපි රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් දහම් විශේෂයෙන්ම ලෝකේ ශාසනය ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට වගේම ජයශ්‍රී මා බෝ සමිඳුන් ඒ ආරක්ෂා කරන්නා වූ කළු දේවතා, බණ්ඩාර දේවතා, දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය අපි හැමදෙනාම වෙතම ලැබවා. විශේෂයෙන්ම ලෝකේ රටේ උද්ගත වෙලා තිබෙනා වූ මේ කොරෝනා වසංගතය ඇතුළු මේ සියලු වසංගතයන් දූරීභූත කර ගැනීමට දේව ආශිර්වාදේ ලැබේවා. දෙවියන් බලාපොරොත්තු වෙන අවබෝධයකින් අජරාමර සංඛ්‍යාත නිවන් සෝයේ සාත්සාත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කර මේ වගේ මං හිතන්නේ සාදු මේ ලෝකේ අපි හදාපු වඩාපු පෝෂණය කරපු අපි අති දැඩි කරාපු අපේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් ගුරු දෙමව්පියන් ඇතුළු සියලුම හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරමු. මිය ගියා වූ හැම දිනම සුඛිත මුදිත භාවයටපත් වේවා. සංසාර ගමනේදී අජරාමර සංඛ්‍යාත නිවන් සෝයේ සාත්සාත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කර මේ වගේම මම හිතන්නේ මේ සියලු දෑට ජීවිත පරිත්‍යාගයෙන් අනුශාසනා කරමින් අටමස්ථානයේ ඇතුළු ජයශ්‍රී මා බෝධින් වහන්සේ ඇතුළු මේ අටමස්ථානයේ මේ විදිහට ආරක්ෂා කර ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන අපේ අටමස්ථානාධිපති අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අටමස්ථානයේ වැඩවෙසෙන ගරුතර මහා සංඝරත්නයටත් අපි හැමදෙනාටමත් මේ පින් අත්පත් වීමෙන් අපේ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, නිදුක් වේවා. සංසාර ගමනේදී අපි හැමදෙනාටම නිවන් අවබෝධ කරගන්න මේ කුසල් දහම් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි අන්තිම වශයෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.